සම්මා සම්බුදු සරණයි පින්වන්ත හැම දිනාටම අදත් හැමෝම සූදානම් වෙලා ඉන්නේ අපේ ජයමග ධර්ම දේශනාව සමග ඒකාත්මික වෙලා ඉන්නේ තමන්ගේ ලෞකික ලෝකෝත්තර වශයෙන් දියුණුවක් ඇති කර ගැනීම සඳහා අවශ්‍ය කරන කළ යුතු දේවල් නොකළ යුතු දේවල් සාකච්ඡා කර ගැනීම සඳහා තමයි ජයමග දේශනාවත් එක්ක පින්වන්ත අය සම්බන්ධ වෙන්නේ. අපි හැමදාම මතක් කරනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය පිළිබඳව අපේ රටේ වැඩි දෙනෙකුට තියෙන සංකල්පය තමයි මේ ලෝකෝත්තර වශයෙන් විතරක් භාවිතා කරන්න තියෙන කවදා හරි දවසක මාර්ගහිතක් ඉපදිලා අපි නිවන් දකි. ඒ සඳහා තියෙන දෙයක් තමයි ධර්මය කියලා. පින්වත්නි, ලෞකික ජීවිතය අසාර්ථක වෙලා ලෝකෝත්තර ජීවිතයක් සාර්ථක වෙනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. ලෞකික ජීවිතයක් අසාර්ථක වෙනවා කියලා කියන්නේ ලෞකික ජීවිතේ හින්දා දුක් උපදිනවා නම්. එහෙම නැතුව මේ භවභෝග සම්පත් නැති වෙනවා කියන එක නෙවෙයි. භවභෝග සම්පත් වලට මුකුත් කරන්න බෑ. ලෞකික ජීවිතයේ හින්දා දුක් උපදිනවා නම් ඒ කියන්නේ තමන් භාවිතා කරපු අතීතය තමන්ට දුක් ගොඩක් අරගෙන ඇවිල්ලා තියෙනවා නම් එහෙමනම් ලෞකික ජීවිතය අසාර්ථකයි. කොච්චර ධනෙ බලය තිබ්බත් වැඩක් නැහැ. මොකද අපි දකිනවා ධනෙ බලය බොහෝ වශයෙන් තියන අය දුක් විඳිනවා. මානසිකව අපි දන්නවනේ හැමදාමත් අපි කියන්නේ කායික දුක් වලට වැඩිය මානසික දුක් භයානකයි කියලා. ලෞකික සම්පත් හින්දා වැඩිපුර ඇති වෙන්නේ කායික දුක්. ලෞකික සම්පත් නැතිවීමෙන් සහ ඒවා හේතුවෙන් ඇති වෙන්නේ කායික දුක්. නමුත් ඒවා පිළිබඳව තියෙන සංකල්පවල වැරද්ද හින්දා ඇති වෙන්නේ මානසික දුක්. ඉතින් ඒක හින්දා මානසික දුක් ඇතිවන්නේ නම් තමන්ගේ අතීත භාවිතය මේ වෙනකොට එතනදී ලෞකික ජීවිතය අසාර්ථකයි. එතකොට ලෞකික ජීවිතයේ අසාර්ථකත්වයක් තියාගෙන ලෝකයේ ඉක්මවා යන්න තරම් දැනීමකට එන්න පුළුවන් කියලා ඒක ප්‍රායෝගික නැහැ. ඒකද ලෞකික ජීවිතය සාර්ථක කරගන්න ඕනේ. ලෞකික ජීවිතය සාර්ථක කරගන්න හැම වෙලාවකම අපිට උදව් වෙන්නේ ධර්මය. එතකොට ඛණ්ඩ නැත්තම් අවශ්‍ය විදිහට කියන්නේ අත්‍යවශ්‍ය විදිහට. ඉන්න නැත්තම් අවශ්‍ය විදිහට. ඒ කියන්නේ ඉන්න ගයක් හරියට නැත්තම් ඉන්න. ඒ කියන්නේ මේ මහා සුභෝගීව කය සතප්පවන්න තියෙන ගයක් නෙවෙයි. සහ ඒ කියන්නේ ආහාර නැත්තම්, නිවාසයක් නැත්තම්, අඳින්න නැත්තම් හරියට. සහ බෙහෙත් හේත් ටික නැත්තම්. ඔය තමයි ජීවිතය ජීවත් කරවන්න ඕන කරන අත්‍යවශ්‍යම දේවල් ටික. අපිට අවශ්‍ය විදිහට බෙහෙත් ටිකක් ගන්න නැත්තම්, අවශ්‍ය මුදලක් නැහැ කියනකොට බෙහෙත් ටිකක් ගන්න. භාවනාවක් සාර්ථක වෙයිද? නැහැ. බඩගින්නෙන් දැඩි පීඩනයකට පත් වෙනවා නම් භාවනාවක් සාර්ථක වෙයිද? ඉන්න තැනක් නැත්තම්, මැසි මදුරු වදුරු වලින් බේරෙන්න තැනක් නැත්තම් Tamanට හරියට කියලා ජීවිතේ සාර්ථක වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ ඊළඟට විශේෂයෙන් Tamanගේ ජීවිතයට මම මේ කියන්නේ මහා මෝස්තර දාලා ගොඩාක් නෙවෙයි අඳින්න තියෙන්න ඕනේ හරියට. ඉතින් මේ මූලික අවශ්‍යතා 4 නැත්තම් කවදාකවත් ජීවිතය සාර්ථක වෙන්නේ නැහැ. ලෞකික ජීවිතයේ සාර්ථකභාවයට මූලිකව භවභෝග සම්පත් කියලා ඕන කරන්නේ ඔච්චරයි. ඉතින් ඒකත් එක්ක අපිට වෙන දේවල් ගොඩාක් දේවල් අපි තව භෞතික ජීවිතේ හදාගෙන තියෙනවා. කොහොම වුණත් යම් කිසි ප්‍රමාණයකට තෘප්තිමත් වෙන විදිහට භෞතික සම්පත් වල අවශ්‍යතාවයක් තියෙනවා. ඒක බුදුහාඳුර දේශනා කරලා තියෙනවා. ඒකින්ද ලෞකික ජීවිතය සාර්ථක කර ගත යුතුව තියෙනවා. ඒක ගැන ආය විවාදයක් කොහොමත්ම නැහැ. ඒකට අවශ්‍ය කරන මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගය තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයමයි. ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඒකට අවශ්‍ය කොටසට අපි කියනවා මොකක් කියලාද? ලෞකික ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා. එතකොට ඒ ලෞකික ආර්ය අෂ්ටාංග මාර්ගය වර්ධනය කරගෙන යනකොට තමයි යම් දවසක අපේ හිත සාන්ත භාවයටපත් වෙලා ඒකාග්‍රතාවයකටපත් වෙලා ඒ වගේ ගොඩාක් හැම පැත්තකින්ම ජීවිතය සාර්ථක වෙලා ලෝකෝත්තර වශයෙන් අපිට ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන්නේ ලෞකික ජීවිතය සාර්ථක වුණොත්. ඒ හින්දා කවුරුත් බලන්න ඕන. සමහර අය ඉන්නවා මේ ධර්මයේ පැත්තට නැඹුරු වුණාම මේ ජීවිතේ සම්පූර්ණ විකෘති ජීවිතයක් ගත කරනවා වගේ ස්වභාවයකටපත් වෙනවා. වැඩි කාත් එක්ක කතා කරන්නේ. එතකොට මේ සාමාන්‍ය ජීවිතේ කතා කරත් නිකන් තරහ යන ගතියක් තියෙනවා. අහක බලාගෙන ඉන්නවා, අමුතු වෙලා ඉන්නවා. ඒක ධර්මය තුල තියෙන සාර්ථකභාවයක් නෙවෙයි. ඒවා හින්දා මොකද වෙලා තියෙන්නේ? මේ උපාසක රත්නය කියලා කියන අපි ඉතින් කතා කරනවා මේ දිනවල යන අපි චතුරාර්ය සත්‍ය ධර්මය ගැන සාකච්ඡා කරන දේශනා මාලා ඉවරුණාට පස්සේ
ඒ දේශනා ටිකයින් පස්සේ මම හිතාගෙන ඉන්නේ මේ උපාසකයා කියන චරිතය ගැන අපේ රටේ සංකල්ප සංවර්ධනය කරගන්න අපි හැමෝම ලෑස්ති වෙන්න ඕන. උපාසක උපාසිකා කියලා කියන්නේ දක්ෂ මිනිස්සෙක්. එයා මේ කම්මැලි වැඩක් කරන්නේ නැති අකර්මණ්‍ය එහෙම පුද්ගලයෙක් නෙවෙයි. උපාසකයෙක් උපාසිකාවක් කියලා කියන්නේ දරුවෙක් උපාසක ගතිගුණ තියෙනවා නම් ඒ දරුවට ලෞකික ජීවිතේ යා හැකි දුර කොච්චරද කියලා කියන්න බෑ. එයා පුදුමාකාර දක්ෂ පුදුමාකාර අභියෝග වලට මුහුණ දෙන්න පුළුවන් ඕනම තත්ත්වයක් යටතේ නොසැලී ඉන්න පුළුවන් ශක්තියක් තියෙන කෙනෙක් තමයි උපාසකයෙක් කියලා කියන්නේ. එහෙම නැතුව මේ පැත්තකට වෙලා මේ මුකුත් කරගන්න බෑ අනේ මට බෑ කියලා ඉන්න කෙනෙක් නෙවෙයි. නමුත් අපේ තියෙන සංකල්පය ඒක. එවැනි සංකල්පයක් මං හිතන්නේ සංවිධානාත්මකව ඇති කරලා තියෙන්නේ කියලා. හරිද? මං හිතන්නේ අපේ රට සුද්දාගෙන් අත මිදෙනකොට අපිට තිබුණ මේ පෞරුෂය නැතිකරන්න උපාසක කියන දේවල් මේ මෑතකත්ව හුඟක් දේවල් එහෙම වෙලා තියෙනවනේ. පුණ්‍ය අනුමෝදනා කියන දේවල් වලට නේද පුණ්‍ය අනුමෝදනා කරන්න එපා. ඥාතින්ට පින් දෙන්න එපා ඥාති එනවා ගේ ඇතුළට. හරිද? ඒ වගේ අපේ තිබ්බ අර දස පුණ්‍ය ක්‍රියාවල තිබ්බ ඒවා පවා කරන්න අපිට ඉඩක් තියන්නේ නැහැ. ඉතින් ඒකින්ද ඒ වගේ බොහෝ දේවල් සංවිධානාත්මකව අපේ පැත්තෙන් ගිලිහෙන්න කටයුතු කරලා තියෙනවා. ඒකින්ද අනිත් එක තමයි ලෝකයේ තියෙන නොයේකුත් ඔය එක එක ක්‍රමවේද තියෙනවා ධනාත්මක චින්තනය වගේ දේවල් මේ දියුණු වෙන්න අවශ්‍ය කරන ක්‍රම. ඒවා ලෝකයේ තියෙන වෙනත් නොයේකුත් ක්‍රමවේද අපේ රටේ ප්‍රචලිත වෙමින් තියෙනවා. බෞද්ධ කියපු ගම ඒව නෑ කියලා හිතන්නේ. එහෙම සංකල්ප ඇති වෙලා තියෙන්නේ. ලෞකික ජීවිතයේ දරුවෙකුට දියුණු වෙන්න අවශ්‍ය කරන සියලු දේ තරුණයෙකුට වැඩිහිටියෙකුට ව්‍යාපාරයක් කරන කෙනෙකුට රැකියාවක් කරන කෙනෙකුට ලෞකික ජීවත් වෙන්න අවශ්‍ය කරන ක්‍රමවේදවල කිසිම අඩුවක් නැතුව ධර්මය තුල තියෙනවා. ඉතින් ඒ සංකල්ප අපි ඇති කරගන්න වෙනවා. බෞද්ධකම කියලා කිව්වහම එතන තියෙන්න ඕන කාර්යක්ෂම, ඊ타ත්ම අභිමානයෙන් යුක්ත වේගෙන් වැඩ කරන ඕනම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන්කම තියෙන නොසැලෙන ගුණයෙන් යුක්ත මහත්මා ගති ගුණයෙන් යුක්ත මහ වටිනම කෙනෙක් තමයි බෞද්ධ උපාසකෙක් උපාසිකාවක් කියන්නේ කියලා. ඉතින් ඒ වගේ දෙයක් කතා කරමින් අපි ඒ සංකල්ප අපි ඔක්කොගේම වගකීමක් ජයමග නියමුවන් විදිහට ඉතා දැන් ඉතින් අපිට මං හිතන්නේ පුළුවන් කාලය ඇවිල්ලා තියෙන්නේ. ඒකින්ද තමන්ගේ ජීවිතය ජයමග නියමුවෙක් විදිහට සකස් කරගන්න ඕනේ. එතකොට තමයි අපිට ජයමග නිවසක් නිර්මාණය කරන්න පුළුවන් වෙන්නේ. මං ඉදිරියේදී නැවත ඒක මතක් කරන්න. ඊට පස්සේ අපිට පුළුවන් අපේ කල්යාණ මිත්‍ර සංගමයත් එක්ක සමගාමීව ජයමග නියමුවන්ගේ රැස්වීම තියලා අපිට අපේ තියෙන ගැටලු සාකච්ඡා කරලා තවදුරටත් කොහොමද මේ සංකල්ප ඉදිරියට අරගෙන යන්නේ කියන එක ගැන සාකච්ඡා කරගන්න පුළුවන්. ඒකින්ද තමන් තන්නේ කරම හැදෙන්න ඕනේ. හරිද? හැදෙන අයට අපිත් එක්ක මේ ජයමග රූපවාහිනියත් එක්ක ඉදිරියට යන්න පුළුවන් වැඩපිළිවෙළවල් අපි සකස් කරලා දෙනවා. උපාසකයෙක්ගේ ලක්ෂණයක් තමයි තමනුත් නිවැරදි වෙලා අන් අයත් නිවැරදි කරගන්න කටයුතු කරන එක. ඉතින් ඒකට ලොකු දැලක් එලෙන්ඩ ඕනෑ. හරි? නැත්තම් අපේ තරුණ පරපුර අපිට අපේ සංකල්ප සංවර්ධනය කරගත්තේ නැත්තම් අපිට අනාගතය කියන එක ඉතාමත්ම අභාග්‍ය සම්පන්න ඉරණමකට පත් වෙනවා. මොකද මේ නැවත ඉපදෙන කට්ටිය පවා ඉන්නවනේ. නැවත ඉපදෙන කණ්ඩායම් හැදෙනවා. ඉතින් සාධාරණයි මම නම් කියන්නේ. වෙනත් ආකාරයේ විකෘති ධර්ම කරුණු එක එක දේවල් මේ සමාජගත වීම මගේ දැක්මෙන් මගේ කල්පනාවෙන් ඉතාම සාධාරණයි. ඇයි සාධාරණ? ඇයි එහෙම කියන්නේ? මේ ජයමග දේශනාවල අපි මේවා සමාජීය වශයෙන් අපි කළ යුතු දේවල් අපි බොහෝ වශයෙන් කතා කරන්නේ හැමෝටම වගකීමක් තියෙන හින්දා. ඇයි ඔය එක එක කල්ලි අරගෙන එන එක එක ධර්ම විකෘති කරන ඒවා අන්‍යාගමිකයන් විසින් පතුරන ඒවා ඔය නැවත ඉපදීමේ කල්ලිය බොහොම භයානක විදිහට රටේ ව්‍යාප්ත වෙනවා. හරිද? ඒව සාධාරණයි. අපේ මිනිස්සු ඒවට අහු වෙන එක සාධාරණයි. ඇයි අපි අපේ දරුවට දුන්නේ මොකක්ද? ඔයාගේ විභාගයට ඉස්සෙල්ලා දවසේ යන් ගිහිල්ලා බෝධිය ළඟට ගිහලා බෝධි පූජාවක් තියමු කියලා ඒකත් ඇයි කරන්න කියලා දරුවට කියලා දෙන්නේ නැතුව හරිද ගිහිල්ලා එක්කන් ගිහිල්ලා යාට පාඩම් කරන්නේ නැති වෙන්න විදිහට සමහර දවස් 7ක් සමහර දවස් 21ක් මේ ළමයාට දෙන්න ඕන වද දෙනවා. ළමයා කල්පනා කරනවා මේකෙන් කොහොමද මගේ විභාගේ පාස් වෙන්නේ? ඊළඟට මතරපු පෑනක් ගන්න ලෑස්ති කරලා දෙනවා. හරිද? ඊළඟට 6:00ට ගෙදරින් යන කෙනාට සමහර වෙලාවට අපිට ආරංචි වෙලා තියෙනවා 4ට ගෙදරින් එළියට දානවා. පාන්දර නැගිට්ටෝලා 4ට ළමයා එළියට දාලා තියලා තියෙනවා. මොකද මේ
කෝතුහාල මංගලය. කෝතුහාල මංගල්‍ය කියන්නේ මොකක්ද? ඔය සුබ දේවල් කර්මයටත් වැඩිය එහාට සුභාසුභ දකින අහන දේවල් පිළිබඳව ඒ උපාසක චණ්ඩාලයෙක්ගේ ලක්ෂණ. හරිද? ඒක බෞද්ධ ධර්මයේ තියෙන ඒවා නෙවෙයි. අපි අභියෝගාත්මකව ධර්මයට මුණ දීලා ධර්මය තුලින් ලබා ගන්න ඕන පන්නරය. ළමයා විභාගය කරන්න අවුරුද්දකට ඉස්සෙල්ලා දෙකකට ඉස්සෙල්ලා එයා සූදානම් වෙන කාලේ එයාට අපි බෞද්ධ ධර්මය තුලින් මතක හිටින ක්‍රමය කියලා දුන්නා නම් එයාගේ හිත එක එක තැන් වලට විසිරෙන්නේ නැතුව කොහොමද ඒ අරමුණේ එක දිගට ඉන්නේ කියලා දුන්නා නම් පාඩම් කරන්න ඕන ක්‍රමය කියලා දුන්නා නම් පාලනය කරගන්න ඕන ක්‍රමය කියලා දුන්නා නම් නිදි මරන්න ඕන ක්‍රමය කියලා දුන්නා නම් හරිද? එයාට මානසික පීඩනයක් එනකොට ඒ පීඩනය අයින් කරගන්නේ කොහොමද කියලා දුන්නා නම් එක දිගට අරමුණේ ඉන්න තියෙන ක්‍රමය මේකයි. ඒ අරමුණේ නොසැලී ඉන්න පුළුවන් ක්‍රමවේදය මේකයි කියලා දුන්නා නම් හරිද? එහෙම කියලා දුන්නා නම් ඒ ළමයා තුල අන්න එතකොටයි අනේ මට මේවා හම්බුනේ මගේ බෞද්ධ තාත්තා බෞද්ධ අම්මා නැත්නම් බෞද්ධ ක්‍රමවේදය තුල මට ජීවත් වෙන්න උගන්වලා තියෙනවා. මගේ ජීවිතය සාර්ථක වුණේ බෞද්ධ ධර්මය තුලින් මට ලැබිච්ච උපදෙස් වලින් කියලා මේ ළමයාට වැටහෙනකොට නේද ශ්‍රද්ධාව ඇති වෙන්නේ. එහෙම නැතුව මේ පහනෙන් තෙල් ටිකක් අරන් ඔළුවේ ගාලා හරිද? එහෙම නැත්නම් නැකත් වලින් පන්නලා ඔය එක එක වගේ රාහු කාලය පන්නලා හරිද? මේවත් යන්නේ ධර්මානුකූලකයි දෙමාපියන්ගෙන් ලැබෙන උපදෙස්නේ. එතකොට දෙමාපියෝ මිත්‍යා දෘෂ්ටියේ ඉඳගෙන කටයුතු කරනකොට නුවණ තියෙන විමර්ශනශීලී නුවණ තියෙන දරුවන්ට හරි ගැටලුවක් වෙනවා. ඒ ළමයි කල්පනා කරනවා නැවත ඉපදුනොත් හොඳයි කියලා. නැවත ඉපදුනොත් හොඳයි කියලා. හරිද? ඉතින් ඒ වගේ කල්ලි වලට අහු වෙනවා. ඒ එහෙනම් අඩුපාඩුව කාගේද? සම්පූර්ණයෙන් අපේ අඩුපාඩුව තියෙන්නේ අපේ අතේ. ඉතින් ඒකින්ද අද දවසට අදාළ ධර්ම කරුණු කතා කරන්න ඉතින් ටිකක් වැඩි වෙලාවක් මම මේක ගැන ගත්තේ. මේ ගැන දෙසරයක් තුන් සැරයක් නෙවෙයි 10 15 වතාවක් හිතන්න. ඒකින්ද අපිත් කල්ලියක් හදාගන්න ඕනේ. අපේ කල්ලිය මොකක්ද? ධර්මය නිවැරදිව භාවිතා කරන කල්ලිය. නැකත් ප්‍රතික්ෂේපයි. මරුණද? හරිද? එහෙම තීරණයකට එන්න ඕනේ. හරිද? ධර්ම ශක්තිය අපිට තියෙනවා. නැකත් ප්‍රතික්ෂේපයි. ඒ විතරක් නෙවෙයි තව එක එක ඔය කියන විකාර වැඩ ඔක්කොම ප්‍රතික්ෂේප කරලා ඊතා නිවැරදිව ධර්මය ප්‍රායෝගිකව භාවිතා කරන කල්ලිය තමයි ජයමග කල්ලිය. හරිද? එහෙම හැදෙන්න ඕන. නැත්තම් ජයමගක් නිර්මාණය වෙන්නේ නැහැ. ඉතින් ඒ බවත් මතක තියාගෙන අද අපි මාතෘකාවට යන්නටයි සූදානම් වෙන්නේ. අපි කිව්වා මම කෙටියෙන් මතක් කරනවා අපි දින දෙකක් තිස්සේ මේ මාතෘකාව දැන් නිවන් මඟ විමසුම දේශනා මාලාවේ අපි කතා කරපු මාතෘකාවක්. අපේ ලෞකික ජයග්‍රහණය සඳහා ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෞකික ලෝකෝත්තර ජයග්‍රහණ සඳහා භාවිතා කරන්න අවශ්‍ය කරන පණිවිඩය පළවෙනියම වෙන්න ඕන අපේ මනසෙන්. හරි. අපේ මනසෙන් පණිවිඩයක් එන විදිහට හදාගන්නේ කොහොමද කියලා ඒකට කියනවා මානසිකාරය කියලා. අපි මං කිය උදාහරණය තමයි මෙතන අපි 10 15 දෙනෙක් ඉන්නවා නම් මෙතන ඉදිරියට ඇවිල්ලා කවුරු හරි මොන හරි කිව්වොත් මට දොස් කිව්වොත් කියලා හිතන්න මෙතන ඉන්න ඔක්කොටම ඇති වෙන්නේ එකම අදහස නෙවෙයි. ඇයි ඒ? ඒකට හේතුව ඒ කෙනාගේ මානසිකාරය. හරිද? ඕනම දෙයක් ගැන අදහස් ඇති වෙන්නේ එයාගේ මානසිකාරයට අනුව. එතකොට කෙනෙක්ගේ මානසිකාරය නිවැරදි වුණොත් නිවැරදි හිත් පහළ වෙනවා. කෙනෙක්ගේ මානසිකාරය වැරදුනොත් වැරදි සිත් පහළ වෙනවා. අපිට හුඟක් වෙලාවට එන්නේ වැරදි සිත්. අපි යමක් හඳුනාගන්නේ වැරදි විදිහට. කෙනෙක් බැන්නහම අපිට දුකක් එනවා. ඒ දුකට හේතුව විදිහට අපි හඳුනාගන්නේ අහවලා බැන්න එක කියලායි. හැබැයි අපිට දුක් ඇති වෙලා තින්නේ අහවලා බැන්න හින්දා නෙවෙයි අපේ හිතේ තියෙන ප්‍රිය වචන කෙරෙහි තියෙන තණ්හාව හින්දා. හැම දුකකටම හේතුව තණ්හාව. එතකොට හැම දුකක්ම නැති කරන ක්‍රමය තණ්හාව නැති කිරීම. තණ්හාව නැති කරන ක්‍රමේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඔය හතර තමයි අපි හැම වෙලේම අපේ ඇතුලෙන් භාවිතා වෙන්න ඕනේ. ඒක කොච්චර වේගෙන් භාවිතා වෙන්න ඕනද කියනවා නම් හැම වෙලේම දැන් මේ පින්වන්ත අය ඉඳගෙන ඉන්නකොට කකුලක් රිදෙනවා. බලන්න කොච්චර වේගෙන් මේ ක්‍රම හතර පාවිච්චි වෙනවද කියලා. ඒ කියන්නේ අපේ ජීවිතේ අපි එන ප්‍රශ්නයක් දුකක් නැති කරගන්න පියවර හතරක් පාවිච්චි කරන හැම වෙලේම. කකුල රිදෙනවා කියලා දැනගන්නවා. දැන ගැනීම පළවෙනි පියවර. හරිද? හේතුව දැනගන්නවා. අකුලන් හිටිය හින්දා රිදෙන්නේ. නැති කරන්න පුළුවන් කියලා දැනගන්නවා. නැත්නම් ඉතින් අපි හැමම තියාගෙන ඉන්නවනේ ඒක නේද? හරි හිදිරිදී තියාගෙන ඉන්නවා නෑ. මගේ හිත මට කියනවා නෑ ඕක අඩු කරගන්න පුළුවන්. නැති කරගන්න පුළුවන්. ක්‍රමේ කකුල දිගාරින්න කියනවා. හරිද? ඉතින් අපි ඒ ටික කරනවා.
හැම වෙලාවෙම එහෙමයි. කෙනෙක්ව දකින්න ඕන කියලා හිතෙනවා. පේන්න නැහැ. ඔන්න දුකක් ඇති වෙනවා. දුකයි බව දැනගන්නවා. හේතු විදිහට දැනගන්නේ කෙනා පේන්න නැහැ. දුකෙන් ඉන්න ඕනේ නැහැ. නැති කරන්න පුළුවන් කියලා දැනගන්නවා. මගේ හිත මට කියනවා. ඕක නැති කරන්න පුළුවන්. නැති කරන ක්‍රමේ ගිහිල්ලා බලන්න. හරිද? යන්න හොයාගෙන ගිහින් බලන්න එතකොට දුක නැති කරන්න පුළුවන් කියලා. හැම තැනකම ওই පියවර 4න් තමයි වැඩ වෙන්නේ. මේ පියවර 4 වැරදි හුඟක් වෙලාවට. කෙනෙක්ව දැක්කේ නැති හින්දා දුකක් ඇති වෙන්න හේතුව නොදැකීම නෙවෙයි. ඒ කෙනාව දැකීම පිළිබඳ මගේ හිතේ තියෙන තණ්හාව. අන්න ඒක නැති කරන ක්‍රමවේදය ඒක නැති කරන්න පුළුවන්. ඒක නැති කරන ක්‍රමේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන කායානුපස්සනාව, වේදනානුපස්සනාව ආදී යමක් පාවිච්චි කරන්නේ අපේ හිත වෙනස් කරන්න. අපි හැමදාම වෙනස් කරන්න හැදුවේ පරිසරය. මේ පණිවිඩේ විතරක් ඇති අපේ පින්නන්නේ ජීවිතයේ උඩු යටිකුරු වෙන්න. හරිද? උඩු යටිකුරු වෙන්න මේ පණිවිඩේ විතරක් ඇති. කම්මැලිකම වෙනස් කරන්න අපිට සාමාන්‍යයෙන් කම්මැලිකමක් ආපුවම නටන්න, දඟලන්න, දුවන්න ඕන වුණා. හරිද? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට කටයුතු කරොත් එimhe හිත වෙනස් කරලා කම්මැලිකම නැති කරන්න පුළුවන්. නොයේකුත් දේවල් වලට ආසාවන් ආපුවම මේ ආසාවන් හින්දා ඇති වෙන දුක්. ඒ දුක් නැති කරන්න අපි ආසාව තෘප්තිමත් කරන්නමයි හදන්නේ. හැබැයි ඒකට කරන්නේ බාහිර පරිසරය හදන එක. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරේ බාහිර පරිසරය ඔහේ තිබ්බාවේ ඇතුළ හදන්න කියලා. එහෙම ඇතුළ හදපු මිනිස්සෙගේ ගමන පිළිබඳ ධර්මයේ හරි අපූර්ව උදාහරණයක් තියෙනවා. මම හැමදාම මේ උදාහරණය මතක් කරන්න ඉන්නේ මේ දවස් ටිකේම. ඒ තමයි තාරකාවක් අහසේ එක පැත්තකින් පායපුවාම අපි තුන් සිකුරු ග්‍රහය කියලා සිකුරු තාරකාව කියලා අපි කියන්නේ. හරිද? එතකොට මේකේ සුලි සුලං හැමුවත් මේ ලෝකයේ ගම් වතුර තිබුණත් මොන ව්‍යසන තිබුණත් ලෝකෙම කඩාගෙන වැටුණත් හරිද? අර තාරකාව එයාගේ ගමන යනවද නැද්ද? එයා අර පැත්තෙන් ඇවිල්ලා මේ පැත්තට යනවා. හිතක් සකස් කරපු පුහුණු කරපු කෙනෙක් අන්න ඒ වගේ. ඒ කියන්නේ අසත්පුරුෂ වෙනවා කියන එක නෙවෙයි. ඒ ඔගේ තේරුම මේ අනිත් අයට උදව් කරන්නේ නැතුව අනිත් අයට කරදරයකදී උදව් කරන්නේ නැතුව ඔය වැරදි අවබෝධයක් තමයි ඇති කරගන්නේ. හරිද? මෙයා ධර්මය අවබෝධ කරන කෙනා මෛත්‍රිය වර්ධනය කරන කෙනෙක්. ඒකින්ද අන් අයගේ දුකේදී ඕන තරම් පිහිට වෙනවා. හැබැයි තමන්ගේ අරමුණු නැති කරගන්න. මම මෙහෙම කියන්නම් උදාහරණයක් විදිහට. කවුරු හරි ලොකු දුකකටපත් වෙලා මං හෙට මොකක් හරි වැඩක් කරන්න හිටියේ. මට උදේම ගිහිල්ලා පිහිටක් වෙන්න තියෙනවා. මං උදේම ගිහිල්ලා එයාට පිහිට වුණා. පිහිට වෙලා මොකද කරන්නේ? මගේ හිත එයාගේ දුක දැකලා හරියට පෑරිලා. මමත් අඬන්න පටන් අරන්. ඊට පස්සේ මං අද දවසම වැඩ කරන්නේ. අන්න ඒක නෙවෙයි ධර්මානුකූල වැඩපිළිවෙල. තමන්ගේ ගෙදර මරණයක් වුණොත්, තමන්ගේ ගෙදර මොන දේ වුණත්, තමන්ගේ හිතවත් අයට මොන දේ වුණත්, ඒ අයට උදව් කරලා, ඒ අයට අවශ්‍ය කරන ඔක්කොම කරලා තමන්ගේ වැඩේ අරන් යන්න ඕන. කී දවසක් භාවනාව නැවැත්තුවද චිත්ත පීඩ ආවට පස්සේ? අහන්න ඕන තමන්ගේ හිතෙන්. එහෙම කරාද? අද මට භාවනා කරන්න බෑ. අද මගේ හිතට හරි නෑ. හරිද? එහෙනම් බාහිර ලෝකයේ හින්දා තමන්ගේ වැඩේ නවතිලා. එහෙම බෑ. හරිද? ඊ타ත්ම සාර්ථක මිනිස්සෙක් වෙනදටත් වැඩිය සාර්ථකයි. හැබැයි එක වෙනසයි තියෙන්නේ. එයා අතීතය හේතුවෙන් රත් වෙන්නේ, දැවෙන්නේ, පිච්චෙන්නේ නැහැ. මේ ලෝකයේ හින්දා එයාගේ ඇතුළාන්ත පීඩන එන්නේ නැහැ. ඒකට පුහුණු කරන්න ඕනේ. එතෙන්ට නම් අපි ලං වෙන්නේ චුට්ටක්වත් එන්නේ නැති එන ස්වභාවයක්වත් නැති කට්ටියක් ඉන්නවා. මෙහෙම කට්ටියක් කියලා කතා කරන එකත් වැරදි ඒ කට්ටියට. හරිද? මම හඳුන්වා දෙන්න ඉස්සෙල්ලා මෙහෙම කියන්නේ අපි අවධානය යොමු වෙන්න. කවදාක්වත් බාහිර අය හින්දා මාත්‍රයක්වත් දුකක් එන්නේ නැති කට්ටියක් ඉන්නවා. ඒ කට්ටිය ඒ தත්ත්වයට පත් වෙච්ච හින්දාම අපි යාලට කියනවා උතුම් මිනිසුන් කියලා. හරිද? ඒ තමයි කවුද? රහත් උත්තමයාණන් වහන්සේලා. හරිද? ඉතින් එතෙන්ට නම් අපි යන්නේ. එතන නම් අපේ බලාපොරොත්තු. දැම්ම මෙදම් පුරුදු කරන්න ඕනේ නැද්ද? දැම්ම මෙදම් පුරුදු කරන්න ඕනේ. එහෙනම් ගෙදරදී මට කවුරු හරි බැන්නොත් හිතවත්ම කෙනා බයිනවනේ. වැඩියෙන්ම බයින්නෙත් ඔය කිව්වට කවුද? හිතවත්ම කෙනා තමයි. අපිත් වැඩියෙන්ම බයින්නෙත් කාටද? හිතවත්ම කෙනාට තමයි. එහෙනම් හිතවත්ම කෙනා බැන්නහම එක සැරයක් හරි අදහසක් ආවද කියලා බලන්න. මෙයාගෙන් මං ප්‍රිය වචන බලාපොරොත්තු වෙන හින්දායි මේ ප්‍රශ්නේ. බැන්න එක නෙමෙයි ප්‍රශ්නේ. මගේ හිතේ ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් මමයි ප්‍රශ්නේ විසඳන්න ඕනේ. හරිද? ප්‍රිය වචන කෙරෙහි තියෙන තණ්හාව කියලා. හරිද? ඔන්න ඔය මානසිකාරය හැදුනොත් තමයි
ඔක තමයි දැන් දවස් දෙකක් අපි මේ පිළිබඳ කතා කරා. අද තුන්වෙනි දවස, අද විසඳුමකට එන දවස. හරිද? එතකොට ඔය මානසිකාරය හැදුන් නැත්තම්, දුකක් එනකොටම දුකට හේතුව තණ්හාවයි කියන පණිවිඩය මගේ හිතට ආවේ නැත්තම්, දුකක් එනකොටම දුකට හේතුව තණ්හාවයි කියන පණිවිඩය මගේ හිතට ආවේ නැත්තම්, මම තණ්හාව නැති කරන්න පෙළඹෙයිද? නෑ. පෙළඹෙන්නේ නෑ. එහෙනම් මේක හදන්න ඕනද නැද්ද? හරි. මේක හදන්න ඕන කියන තැන අපි ඔක්කොම ඉන්නවා. මම කිව්වා මේ දේශනා කීපයේදීම තර්කානුකූල වෙන්න ඕනේ. විසඳුම පැහැදිලිව පේන්න ඕනේ. ඉතා පැහැදිලිව විසඳුම පේන්න ඕනේ. නැත්තම් බෑ. ලෞකික ජීවිතේ ආපස්සට අදින්නේ තණ්හාවමයි. ව්‍යාපාරයක් හරියට කරන කෙනෙක්, අධ්‍යාපනයක් හරියට කරන කෙනෙකුට වැඩියෙන්ම බාධා කරන්නේ එයාගේ හිතේ තියෙන වෙනත් දේවල් වලට තියෙන ආසාවන්. හරි? එතකොට වැඩියෙන්ම බාධා කරන්නේ එයාට බාධා වෙන දේවල් එක්ක යන කේන්තිය. හරිද? කවුරු හරි කෙනෙක් ඇවිල්ලා අපි හිතමුකෝ පාඩම් කර ඉන්න ළමයෙකුට අම්මෙක් තාත්තෙක් ටිකක් අනවශ්‍ය විදිහට බැන්න කියලා මොකක් හරි හේතුවකින්ද. ඉතින් බැන්නා ඒ වෙලාවට ඒක ප්‍රතිචාර දක්වලා ආයෙ පාඩම් කරන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. හුඟක් වෙලාවට මොකද වෙන්නේ? මෙන්න නිදි. හරිද? ඒකින්ද මේ ඔක්කොම ප්‍රශ්න එන්නේ ඉදිරියට යන්න බැරි වෙන්න අපේ හිත සකස් කරේ නැත්තම්. ඒකින්ද ඒක පුහුණු කරන්න ඕනේ. පුහුණු කරන්නේ තණ්හාව නැති කරන නැත්තම් හිත සකස් කරන ක්‍රමේ පුහුණු කරන්න ඕන. මේ පුහුණුව කරන්න නම් මගේ හිත මට කලින්ම පණිවිඩය දෙන්න ඕනේ. ඔය වෙන මොකක්වත් නෙවෙයි. ඔයගෙම හිතේ ඔය ප්‍රශ්නේ තියෙන්නේ කියන පණිවිඩය අපේ පින්වත්නි මේ වෙලාවේ ඕක ඇහෙනකොටත් හිතට සහනයක් නැද්ද කියලා හිතන්න. ඇයි කියන්නකෝ? මේ චුට්ට ඇහෙනකොටත් මේ ටික කියනකොටත් මටත් හරිද? බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහෙනකොට, බුදුරජාණන් වහන්සේගේ ධර්මය දේශනා කරනකොට හරිද? ඒ මාත්‍රයේදී පවා හිතට සහනයක් දැනෙනවා. හේතුවක් ඇතුව. එහෙම දැනෙන අපිට මේක ක්‍රියාත්මක කරගන්න පුළුවන් වුණොත් මොනතරම් සහනයක් දැනේද? මේ ලෝකේ මිනිසුන්ට විසඳුමක් නැති ප්‍රශ්න තියෙනවා. විසඳුමක් නැති ප්‍රශ්න ඇති වෙන්නේ ඇයි? විසඳුමක් නැති ප්‍රශ්න එන්නේ ඇයි? බාහිර ලෝකයෙන් විසඳුම් හොයන හින්දා. මං ගොඩාක් ප්‍රිය කෙනෙක් ඉන්නවා. එයා මාව ප්‍රතික්ෂේප කරා හදිස්සියේ. හරිද? කිසිම විදිහකින් මොනම දෙයක් හින්දාවත් එයා කියනවා ඔයා ඉන්න පැත්තටවත් එන්නේ නැහැ කියලා. මං වෙනදා වගේ නෙවෙයි, වෙනදටත් වැඩි ඇඟෑලුම්කම් පාගෙන යනවා. ඉතින් වැල පීගෙන යනවා. නේද? වහ බෝතල් අතේ තියාගෙනත් යනවා වෙලාවකට. හරිද? මොකද කියන්නේ කියලා. එතකොට වෙනදා කලින් නම් වහ බෝතල් තියා කෑමක් මේ වරදිනවකටවත් කැමති නැතුව බොහොම ආදරෙන් හිටපු අය දැන් ගිහිලා කියන මේ මං වහ බොණ්ඩයි යන්නේ අද රෑ මම මැරෙනවා කිව්වත් අනිත් පැත්තේ මොකද කියන්නේ? ඉතින් මැරෙනවා. හරිද? අන්න විසඳුමක් නැති වෙනවා. Tamanට දැනන ඒතකොට ලෝකෙම මිනිස්සු ඒ වෙලාවට අර්ථ දක්වනවා මෙන්න මෙහෙම. මගේ ලෝකෙම කඩාගෙන වැටුණා. හරි මට සියලු දේ නැති වුණා කියන. එහෙනම් සියලු දේ තියෙන්නේ කොහෙද? සියලු දේ තිබිලා තියෙන්නේ එතන. හරිද? පිස්සු ගතිය කියලා කියන්නේ ඒකයි. හරිද? එතකොට අන්න ඒ ස්වභාවයේ තියෙන අපි ඒ ස්වභාවයේ ඉන්න අපිට තේරෙන්නේ නැහැ. මෙච්චර ලොකු ලෝකයක එක ශරීරයක් ලෝකේ කරගෙන කියලා. වැරද්ද හිතේ කියලා තේරෙන්නේ නැහැ. එහෙනම් විසඳුමක් නැහැ. එහෙම දෙයක් වුණොත් ජීවිතේ විසඳුමක් නැති වෙනවා. විසඳුමක් නැති මිනිස්සුන්ට කර කියා ගන්න දෙයක් නැති වෙනවා. මොකද හිත ඇතුලෙන් නැగిලා එන දෝමනස්සය නැත්තම් ඒ ගින්න නවත්තන්න යාට බැරි වෙනවා. නවත්තන්න ක්‍රමයක් නැති වෙනවා. එතකොට තමයි ඔය කෝච්චි වලට පයින්නවා, එක පෙති බොනවා, එක ඒවා කරන්නේ අරකට වෙන විසඳුමක් නැති හින්දා. ඉතින් අන්න ඒ තැනේදී විසඳුමක් විදිහට අපිට දැනෙන්න ඕනේ, විසඳුමක් තියෙන්න ඕනේ. දේශනාවේ තියෙන ධර්මය පුහුණු කරන කෙනෙකුට විසඳුමක් තියෙනවා. මොකද එයාට උත්තරයක් තියෙනවා. එයාගේ ප්‍රශ්නේ තියෙන්නේ බාහිර කෙනාගේ පැමිණීමවත් බාහිර කෙනාගේ වචනවත් නෙවෙයි. එයාට ප්‍රශ්නේ දැනලා තියෙන්නේ මගේ හිතේ තියෙන තණ්හාව. අද මට සහනයක් නැහැ. මං හිතන්නේ එයා මගේ ළඟ හිටියනම් මට සහනයක් තියෙනවා කියලා. ඒක තමයි පරණ විසඳුම. බුදුරජාණන් වහන්සේ දීලා තියෙන විසඳුම අනුව මෙයාගේ හිත හැම වෙලේම එයාට කියන්නේ මොකද්ද? අරයා බලන්නේ නැති හින්දා කතා කරන්නේ නැති හින්දා නෙවෙයි ඔය දුක. ඔය දුක තියෙන්නේ ඔයාගේ හිතේ තියෙන තණ්හාව. ඔය එයා ගැන තියෙන කැමැත්ත, එයා ගැන තියෙන අධික තණ්හාව අනිවාර්යයෙන්ම අයින් කරන්න පුළුවන් කෙටි කාලෙකින්. ඒක අයින් කරපු ගමන් මට එයා හිටියත් එකයි නැතත් එකයි. එහෙනම් මට තුවාලේ හොඳ කරගන්න ක්‍රමයක් හම්බ වෙනවා. එන්නේ ඒකින්ද පින්නත් මේ බණ ටික ඇහෙනකොට කියන මටත් ඇහෙන හැම දිනාටමත් ජීවිතේ හැම ප්‍රශ්නයකටම විසඳුමක් හම්බ වෙනවා.
හරිද? එන්නේ විසඳුම හම්බෙනකොට ලොකු සහනයක් ඇති වෙනවා. හරිද? එන්න ඒක තමයි භුක්ති විඳින්න කියලා කියන්නේ. එතකොට ලෞකික ජීවිතය අරගෙන යන අයටත් තමන්ව පාලනය කරගන්න බැරුණා විසඳුමක් නැති වෙනවා. අන්න ඒ විසඳුම් නැති වෙනකොට එයාලා ඇදිලා යනවා සමහර දේවල් වලදී නරක වැඩවලට පවා ඇදිලා යනවා. ඒතකොට කර කියාගන්න දෙයක් නැතුව හුඟක් අය මට කියලා තියෙනවා මොනවා කරන්නද මට මේක පාලනය කරගන්න බැරි හින්දා මේවා වෙන්නේ කියලා. සමහරට සුරාපානය පාලනය කරගන්න බෑ, සමහරට කාමයේ වර්ධව හැසිරීම පාලනය කරගන්න බෑ, සමහරට හොරකම් පාලනය කරගන්න බෑ, පරුස වචන පාලනය කරගන්න බෑ, කේලම් පාලනය කරගන්න බෑ, ඇතුළාන්ත දැවීම හරිම අමාරුයි. ඒකයි ඔක්කොම වෙන්නේ. ඉතින් එයා කල්පනා කරනවා ඊට පස්සේ ඉක්මනටම බලන්න ඕනේ මේක ඇතුළ හදන්න ඕන වැඩපිළිවෙලක් කියලා. හරිද? එහෙනම් එයා කල්පනා කරගන්නවා නෑ මගේ ඇතුළ හදන්න ඕන. මගේ ස්වාමියාත් එක්ක මට ගැටලු තියෙනවා, මගේ භාර්යාවත් එක්ක මට ගැටලු තියෙනවා. එයාලා හින්දා සමහර වෙලාවල් වලට කිසිම ප්‍රශ්නයක් නැති දේවල් වලට රණ්ඩු අල්ලගෙන. හරිද? කිසිම ප්‍රශ්නයක් නැති දේවල් වලට රණ්ඩු අල්ල ගන්නවා. ඒ කියන්නේ හිතාගින්නේ අවධානය නැහැ රටේ නැති ඒවා. ඉතින් ඒක හින්දා ඒවා ඔක්කොම හේතුව මගේ හිතේ තියෙන ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ දැනගෙන ඒ ප්‍රශ්නෙට උත්තරයක් හදාගෙන ජීවත් වෙනවා. හරි. එහෙනම් ප්‍රශ්නේ වෙන මොකක්වත් නෙවෙයි, හරීම පහසුයි මේ වැඩේ. එක එක ප්‍රශ්නෙට එක එක උත්තර තිබ්බනම් හරි අමාරුයි මේවා මතක තියාගෙන හොයාගන්න. හේතුව එකම හේතුවක්. හේතුව ඔක්කොම මොකක්ද? හිතේ තියෙන තණ්හාව. එහෙනම් පළවෙනියෙන් උත්තර බඳින්න ඉස්සෙල්ලා අපි යන්න ඕනේ ගැටලුව හේතුව. ගැටලුව හේතුව. දැන් අඳින්න හදන්නේ ගැලීම් සටහනක්. හරිද? ප්‍රශ්න කියන්නේ දුක්. ප්‍රශ්න කියන්නේ හඳුනා ගන්නවා, ප්‍රශ්න කියන්නේ දුක්. දුක් කියන ඒ වගේදී ආය කිසිම විකල්ප නැත. හරිද? ගැලීම් සටහනක් අඳිනකොට අපි දන්නවනේ ඒක දෙකට බෙදෙනවා, තුනට බෙදෙනවා වෙලාවකට. එක යන්න තියෙන පාරවල් වලට. හැබැයි මේකෙදි එකයි. දුක කියන උඩින්ම තියෙනවා රවුමක් ඇතුලේ නැත්තම් හතරැස් කොටුවක් ඇතුලේ අලුව කැටේ වගේ තියෙන ඒකේ උඩින්ම තියෙනවා දුක්. හරිද? මොනවත් නැහැ හේතුව. ඉරේ ලියලා තියෙනවා හේතුව. ඊට පස්සේ ආය හදලා තියෙනවා අලුව කැටයක්. හරිද? ඒකේ ඇතුලේ ලියලා තියෙන්නේ මොකද්ද? තණ්හාව. දුකට එකම හේතුව තණ්හාව. වෙන කොහේවත් හේතු නැත. එහෙනම් ඔන්න ඔය පුංචි ගැලීම් සටහන වේගයෙන් අපේ මනසෙන් නැగిලා නේද? ඉස්සෙල්ලාම හදන්නේ ධර්ම කරුණු දැනගෙන ඔය චුට්ට මං කිව්ව එක ලියා ගන්න ඒ තරම් අමාරු නෑ. හැබැයි මේක ලියා ගන්න අමාරු නෑ. මේක අපේ මනසෙන් නැగిලා යන විදිහට සකස් කරගන්නටයි අපහසුතාවය තියෙන්නේ. එහෙනම් ඒක හදන විදිහක් ගැනයි මේ දැන් කියන්න හදන්නේ. හැබැයි මේක පුහුණු කරන්න ඕනේ. හරි? හොඳයි. මේ බලන්න අපි විභාග වලට ලෑස්ති වෙනවා. විභාග වලට ලෑස්ති වෙනවා කියලා කියන්නේ බොහෝ මූලධර්ම ඉගෙන ගන්නවා. මූලධර්ම ඉගෙනගෙන දැන් විභාගෙට මේ අවුරුදු විභාගෙට කියනකොට මේ අවුරුදු විභාගෙට ලියන්න ඉන්න ළමයින්ට අපි කියනවා පසුගිය ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලියන්න කියලා. මහා අපරාධයක් නේ. එයා ලියන්න ඉන්නේ මේ අවුරුදු විභාගෙටනේ. එයාට මොකටද ගිය අවුරුද්ද ඒවට උත්තර ලියන්න කියන්නේ? ඊට ඉස්සෙල්ලා අවුරුද්ද ඒවට උත්තර ලියන්න කියන්නේ ඇයි? පුහුණු වෙන්න කියලා කියනවා. නේද? මූලධර්මය භාවිතා කරන්න පුහුණු වෙන්න ඕනේ. එතකොට තමයි වර්තමාන ප්‍රශ්න පත්‍රයට ලියාගන්න පුළුවන් වෙන්නේ. ආයෙ කියනවා මම ඒක මූලධර්ම භාවිතා කරන්න පුහුණු වුණොත් වර්තමාන ප්‍රශ්නෙට උත්තර හොයාගන්න පුළුවන්. අපිටත් තියෙන ප්‍රශ්න පත්‍රයක්. අතීත ප්‍රශ්න පත්‍රය මොකක්ද? අතීතයේ ආපු දුක්. අපි අතීතයේ දුක් ආපු හැම වෙලාවකම කරේ මොකද්ද? ඒ දුකට හේතුව හොයාගෙන ඉත්තේ වැරදි විදිහට. තණ්හාව කියලා නෙවෙයි. කෙනෙක්ව දකින්න ඕන කියලා හිතච්ච ගමන් දකින්න නැත්තම් අතීතයේදී මං එයාව හොයාගෙන ගියා. හොයාගෙන ගියේ එහෙනම් මට උත්තරේ විදිහට ඇවිල්ලා තියෙන්නේ මොකද්ද? දකින්න නැති එක කියලා. හරිද? කෙනෙක් පරුස වචන කිව්වහම අපි අනිත් පැත්තට බැන්නා. නේද? මං උත්තරේ විදිහට හොයාගෙන තින්නේ පරුස වචන කියලායි. නේද? එහෙනම් මගේ උත්තරේ වැරදි. එහෙනම් මං හරි විදිහට උත්තර හොයනවා. මගේ අතීත සිදුවීම් ගන්නවා. හරිද? ඔය පරුස වචන කතාව මං ගන්නවා. අතීතයේ මට පරුස වචනෙන් එක එක්කෙනා කෑ ගහපු අවස්ථා ගාණක් ගන්නවා. පරණ ප්‍රශ්න පත්‍ර මේ ගන්නේ. අරගෙන මම බලනවා හැබෑවටම මට තිබිලා තියෙන්නේ මෙතන ප්‍රිය වචන කෙරෙහි තියෙන තණ්හාව කියලා. අතීතයේ මං ආදරය කරපු අය හින්දා එයාලව නොදැක ඉන්නකොට රිදිච්ච අවස්ථා ගොඩක් ගන්නවා. මතක් කරගන්නවා. ගන්නවා කියන මතක් කරගන්නවා. මතක් කරගෙන බලනවා මට ඒ කාලේ යාව දකින්න නැතුව හිටියාම පුදුම විදිහට රිදුනා. දැන් වර්තමානයේ මට එයා ගැන එහෙම බැඳීමක්
නෑ. වර්තමානයේ මට එයාව දැක්කත් එකයි නැතත් එකයි. එහෙනම් ප්‍රශ්නේ තිබිලා තියෙන්නේ එයා නෙවෙයි. ප්‍රශ්නේ තිබිලා තියෙන්නේ මගේ ළඟ දැකීමේ තණ්හාව. හරිද? දැකීමේ තන උන්නත් එකයි හිටියත් එකයි මොනවා කරත් එකයි දැන් බලනකොට. එහෙනම් අර පරණ ප්‍රශ්නේ ගැන හොඳට විශ්ලේෂණය කරනවා. තිබිලා තියෙන්නේ මොනවාද? තිබිලා තියෙන්නේ තණ්හාව. හැම වෙලේම අතීතයේ මනසට ආපු දෝමනස්යන් ගැන මං හඳුන ගන්නවා. හැම වෙලේම ගිහිල්ලා අතීතයට ගිහිල්ලා මෙතන තිබිලා තියෙන තණ්හාව. ඒ ගැන වැඩි කාලයක් ගන්නවා. හරිද? වැඩි කාලයක් අරගෙන තමන්ගේ අතීත ප්‍රශ්නවලට හේතුව අතීත දෝමනස්යන් වලට හේතුව තණ්හාව කියන එක උලුප් ගන්නවා දිගටම. හරිද? එහෙම දිගින් දිගට මේක ගත්තට පස්සේ මොකද වෙන්නේ? හරිද? එහෙම ගත්තට පස්සේ වෙන්නේ ඔන්න වර්තමානයේ දැන් ওই පරුස වචන කතාවම කියන්නකෝ. මම 15ක් විතර පරුස වචන කියපු ඒවා අරගෙන මාව දුකටපත් වෙච්ච ඒවා අරගෙන ඇත්තට මට නෙමේ තණ්හාව තිබිලා තියෙන්නේ මට තණ්හාව තිබිලා තියෙන්නේ කියලා හොඳට බලනවා. දැන් ඔහොම ඉන්නකොට ඔන්න මගේ මේ සැරේ ප්‍රශ්න පත්‍රය හම්බ වෙනවා මට. හරිද? ඒ කියන්නේ මම මේ දැන් ඉන්නකොට මට වර්තමානයේ කවුරු හරි කෙනෙක් පරුස වචන කියනවා. කියනකොට මට මොකද්ද මතක් වෙන්නේ? දැන් පුහුණු කරලා තියෙන්නේ. නේද? මොකද්ද මතක් වෙන්නේ? මෙයාගෙන් මම ප්‍රිය වචන බලාපොරොත්තු වෙන එකනේ රහතන් වහන්සේ එහෙම නැහැනේ. හරි? සමහර විට මම එයාට සැරෙන් කතා කරනවා. හැබැයි කතා කරන්නේ වෙනදා වගේ නෙවෙයි. මෙයාව පාලනය කරන්න සැරෙන් කතා කරොත් විතරයි පුළුවන් කියලා දැනගත්තොත් විතරක් ඇතුළ රත් වෙන්නේ දැවෙන්නේ නැතුව සැරෙන් කතා කරනවා. හරිද? ඒක වරද්දවා ගන්න එපා. කරුණාවෙන් කතා කරනවා බොහෝ වශයෙන්. කරුණාවෙන් කතා කරලා හරියන්නේම නැත්තේ සුනකයින්ට දන්නවනේ. ඒ සුනකයා මට බුරාගෙන එනකොට මං කරුණාවෙන් කිව්වට හරියන්නේ නැහැ. මං දන්නවා සුනක මානසිකත්වය ඒක කියලා. එතකොට මං කරන්නේ බිමාත ගාලා ගලක් ගන්නවා නේද? එතකොට එයා යනවා. ඉතින් ඒක දැනගෙන කරනවා වගේ අර පාලනය කරන්න බැරි කවුරු හරි ඉන්නවා නම් ඒකත් කරනවා. හැබැයි කරන්නේ කොහොමද? අන්න ඒ පරමාර්ථය නැත්තම් චේතනාව නිවැරදිව තියාගෙන හරියට ප්‍රශ්නේ හඳුනාගෙන. ඉතින් ජීවත් වෙන කලාව තමයි බුදුරජාණන් කලාව කියන්නේ 아무තු එකක් නෙවෙයි. කලාව කියන්නේ ක්‍රමය කියන එක. නිවැරදිව ජීවත් වෙන කලාව තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරලා තියෙන්නේ. එහෙනම් හෙට දවස වෙනකොට වක්වත් අඩුම තරමින් හරිද? 10-15 වතාවක්වත් තමන්ගේ මනසින් ඔය දුක් වෙනකොට ඒකට හේතුව තණ්හාව කියලා දැනෙනකන් ඉක්මනින් මෙනෙහි කරන්න. භාවනා ඉරියව්වක ඉඳගෙනත් ඔය පරණ සිද්ධි ඔක්කොම අරගෙන ඒවට තණ්හාව යෙදිලා තියෙන හැටි හොයන්න. හරිද? ඊට අමතරව උයනකොට වාහනේ ලෝනකොට කොහේ හරි යනකොට අනිත් වැඩ කරනකොට වෙන දේවල් කල්පනා කර කරන්න පුළුවන් වැඩ වගේක් තියෙනවනේ ජීවිතේ. අපි දන්නවනේ ඒක. නේද? අන්න ඒ වගේදී ඒ කල්පනාවේ ඉන්න උත්සාහ කරන්න. හරිද? ඒ කියන්නේ නියම ධර්ම විතර්ක පහල කරගන්න හැම වෙලේම උත්සාහ කරන්න මේකට අපේ හිත ඉඩ දෙන්නේ නැහැ. හරිද? මේක පොඩි සටනක් ඇත්ත කියන්න ඕනේ. අපේ හිතේ අකමැති දෙයක් තමයි තණ්හාව අයින් කරන එක. තණ්හාව අයින් වෙනකොට අපේ හිත ලෑස්ති නෑ. නැත්තම් ගොඩක් වෙලාවට අපිට මේක ලේසියෙන් කරන්න පුළුවන්. ලේසියෙන් කරන්න අමාරු වෙන්න එක හේතුවක් තමයි තණ්හාව කෙරෙහි වැටිලා තියෙන තණ්හාව. දන්නවද? එහෙම එකක් ධම්මානුපස්සනාවේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. අපිත් දන්නවා ඒක සඳහන් කරලා තියෙන හින්දා විතරක්ම පිළිගන්න යන්න එපා. කෙනෙක් කෙරෙහි තියෙන බැඳීම දුක් ඇති කරනවද නැද්ද? දුක් ඇති කරනවා. මේ දැන් මං කිව්වොත් කෙනෙක් කෙරෙහි බැඳීමක් තියෙනවා නම් ඒක ඉක්මනට අයින් කරන්න කියලා. හිත ලෑස්තිද? හිත බෑ කියනවා. ඔහෙ තිබ්බ දෙන් තව ටිකක්. ඔන්න ඔය බැරිය තව වයසට යනකොට කියලා. නේද? 70 වෙලා හිතනවා 80 දී පුළුවන් කියලා, 80 කියනවා 90 දී පුළුවන් කියලා. නේද? 15 වෙලා කියනවා 25 දී පුළුවන් කියලා. ඈතට කල් දාන්නේ ඔක. ඒ තමයි තණ්හාව අයින් කරන්න හිත කැමති නෑ. ඒක තමයි මේක දරුණු සටනක්. ඒකයි අපිට මේක කරගන්න බැරි වෙන්නේ. ඒකට දැඩි වීරයක් තියෙන්න ඕන. එක දිගට ධර්මය ශ්‍රවණය කරන්න ඕනේ. එතකොට ලෞකික ලෝකෝත්තර දෙපැත්තේම දියුණුව සඳහා මේ වැඩේ කරන්න ඕනේ. හරිද? අපේ තුල දැන් ආය තව අර්ථ දැක්වීමක් තියෙනවානේ. මම මේ ඔක්කොම කියන්නේ අපිට පරිබෝධ වෙන කාරණා. තණ්හාව නැත්තම් අපේ ළමයි දියුණු වෙන එකක් නැති වෙයි. දියුණු වෙන්න තණ්හාව ඕන කියනවා. තණ්හාව කියලා කියන්නේ රත් වෙන දැවෙන පිච්චෙන ඒවා. දියුණු වෙන්න තණ්හාව නෙවෙයි ඕනේ. දියුණු වෙන්න මොකක්ද ඕනේ? අවබෝධයයි ඕනේ. අවබෝධයයි ඕනේ. ජීවිතේ දියුණු කරනවා කියලා බලන්න සමහර කට්ටිය කරගන්න පවුල තරම. තමන්ගේ પરම්පරාව ඊළඟ પરම්පරාව 10කට විතර ඇති වෙනකම් ඊටත් වැඩි එහාට යනකම් හොයලා තියන්න උත්සාහ කරන හොරකම් කරලා. හරිද? හොරකම් කරලා නැතුව සාධාරණව වුණත්
ධර්මය අවබෝධ කරන එක පැත්තක තියලා ඉවරක් නැතුව ධනය හම්බ කිරීමේ ප්‍රයෝජනයක් නැහැ. යම් ප්‍රමාණයකට ඒවා කරනවා මිසක්කා. ඒ තමයි තණ්හාව. එතකොට තණ්හාව ඒ ජීවිතය මොකද කරන්නේ? අසාර්ථක කරනවා. දවන පුච්චන ගතිය වැඩි කරනවා. ඉතින් ඒක හින්දා ජීවිතය කළමනාකරණය වෙනවා තණ්හාව අඩු වෙනකොට. අවබෝධයෙන් ජීවත් වෙනවා. ඔය සමහර කට්ටිය ධර්මයේ වරද්ද ගන්නවානේ. සමහර කට්ටිය අනිත්‍ය ගැන කියපු ගමන් කියනවා ඉගෙනගෙන වැඩක් නැහැ. රස්සාවල් කරලා වැඩක් නැහැ. හරිද? ඒ මොකද අනිත්‍යයිනේ. මරණ සතිය එහෙම වඩන්න දුන්නොත් එහෙම කියන්නේ මැරෙනවනේ. මැරෙන හින්දා මුකුත් කරන්න ඕනේ නැහැ. මම එතකොට අහන්නේ මොකක්ද දන්නවද? එතකොට ඔහේ මැරුණ නැත්තම් මොකද කරන්නේ? එහෙනම් ඉතින් මැරෙන්නම වෙනවා නේද? එහෙනම් ධර්මයේ පොට පටල ගන්නවා. හරි. ඒකෙන්ද ලෞකිකත්වයෙන් ධර්මය ඈත් වෙනවා. හරි. ඉගෙන ගන්න එපා කියන එකවත් භවභෝග සම්පත් එකතු කරන්න එපා කියන එකවත් ධර්මයේ කියලා නැහැ. තණ්හාව අයින් කරන්න විතරයි කියලා තියෙන්නේ. තණ්හාව නෙවෙයි නේද? අපිට ජීවත් වෙන්න අවශ්‍ය කරන අවබෝධය. මගේ මේ ශරීරය නඩත්තු කරගෙන මගේ දෙමව්පියන්ට සලකගෙන කාටවත් අතපාන්නේ නැතුව සහනශීලී හිතකින් ජීවත් වෙන්න පුළුවන් විදිහට මම මගේ ජීවිතය හදාගන්න ඕනේ. හරිද? තනියම මට මැරෙනකන් ජීවත් වෙන්න පුළුවන් ක්‍රමවේදයක් ඉතින් සැලසුම් කරන්න ඕනේ. 120යි මගේ ආයුෂය. එහෙමයි සැලසුම් කරන්නේ. 120 හිටියොත් මං කොහොමද ජීවත් වෙන්නේ? ඕනම අසනීපයක් තත්ත්වයට 120ක් ඉන්න නම් මගේ මුදල් තියෙන්න ඕනේ. හරිද? මගේ මුදල් තියෙන්න ඕනේ. එහෙම වුණොත් මට කාගෙන්වත් කරදරයක් වෙන්නේ නැහැ. ඒ වගේ සැලසුම් කරන. ඉතින් 80 දී මැරෙයි. 40ක් ලාභයි එතකොට. නේද? ඉතින් ඒකින්ද උපරිම තැන සැලසුම් කරන්න ඕනේ. සැලසුම් කරලා ජීවිතේ එක්ක පැවිදි වෙනවා නම් එහෙම ගිහිව ඉන්නවා නම් එහෙම ඒ ඔක්කොම සැලසුම් කරන්නේ නුවණ තියෙන මිනිස්සු. නුවණ තියෙන මිනිස්සු මරණය දක්වා විතරක් නෙවෙයි පින්වත්නි මරණයෙන් එහා සැලසුම් කරනවා. හරිද? තමන්ගේ ජීවිතයෙන් එහා සැලසුම් කරනවා. සංසාර ජීවිතේ සැලසුම් කරනවා. එහෙම නැත්නම් ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඉතින් ඒකින්ද අපි හැම වෙලාවකම බලන්න ඕනේ ওই විදිහට සැලසුම් සහගතව තමන්ගේ ජීවිතය අරගෙන යන්න. ඒකින්ද අද පුහුණුව ආරම්භ කරන්න වේගෙන් මම හැමදාම මතක් කරන්නම්. මොකද උතනින් එහාට තව පියවරක් යන්න තියෙනවා. ගැලීම් සටහනක් ෆ්ලෝ chart එකක් අඳිද්දී දෙවෙනි පියවර නැතුව එතනින් එහා පියවර වලට යන්න පුළුවන්ද? පළවෙනි පියවර තියෙනවා, දෙවෙනි එක තියෙනවා, දෙවෙනි එක මකලා දැම්මොත් එතනින් එහාට සම්බන්ධ කරන්න බෑ. අපේ මනසත් ওই විදිහටමයි වැඩ කරන්නේ. එතකොට දෙවෙනි පියවර තමයි දුක, තණ්හාව තමයි දෙවෙනි තැන. ඕක අපේ මනසට නැగిලා එන්නේ නැත්නම් තණ්හාව නැති කිරීමක් හෝ නැති කරන මාර්ගයක් පිළිබඳව සංඥා අපේ මනසින් එන්නේ නැහැ. එන විදිහට හදන්න ඕනේ. ඒකට තමයි කියන්නේ පුහුණුව කියලා. ඒකින්ද අපේ හිත පුහුණු කරන්න ඕනේ. පුහුණු කරාට පස්සේ ලෞකික ජීවිතේ ඊටාම සාර්ථකව අරගෙන යන්න පුළුවන්කම තියෙනවා. හරිද? ඊටාම සාර්ථකව අරගෙන යන්න පුළුවන්කම තියෙනවා ලෞකික ජීවිතය. ඒකින්ද අපි ඒකට හැමදාමත් වැඩපිළිවෙල හදාගන්න කරලා බලන්න කියන්නේ කරන්න පුළුවන් දෙයක් බැරි දෙයක් නෙවෙයි. හරිද? එතන ඉඳලා Tamanට පුදුමාකාර පෞරුෂයක් ඇති වෙන්නේ. හරිද? පුදුමාකාර පෞරුෂයක් කියලා කියන්නේ දන්නවද? ප්‍රශ්න හමුවේ සැලෙන මිනිසුන් හරිම අසරණයි. ප්‍රශ්න හමුවේ සැලෙන මිනිසුන් අතර නොසැලෙන කෙනා ඒ සැලෙන මිනිස්සු දකිද්දි. හරිද? දැන් දුවගෙන යන්න තියෙනවා කියලා අපි හිතමුකෝ ගඟකින් එතර වෙන්න පීනන්න තියෙනවා කියලා. පීනන්න බැරි කෙනා අපි හිතමු මේ පැත්තේ ගොඩාක් කරදර තියෙනවා කියලා. පීනන්න බැරි කෙනා හරි අසරණයි. එක්කෙනෙක් ගඟට පැනලා පීනනවා දකින්නවා. ෂෝක් එකකට පීනා යනවා එහා පැත්තට යනකම්. අරයා දිහා දකින්නේ කොහොමද? පුදුම දක්ෂයෙක් නේ. කියලා. හරිද? එක එක ජීවිතේට ප්‍රශ්න එන එක සාමාන්‍ය දෙයක්. ඒ ප්‍රශ්න හමුවේ සැලෙන මිනිසුන් අර ගඟට බහලා සැඩපහරි ගහගෙන යන අය වගේ. හරිද? එතකොට ප්‍රශ්න හමුවේ සැලෙන්නේ නැතුව සියලු ප්‍රශ්නත් එක්ක කෙලින් යන අය දැක්කහම අනිත් අයට පුදුමාකාර සතුටක් උපදිනවා. හරිද? පුදුමාකාර සතුටක් උපදිනවා. අන්න ඒ සතුටත් එක්ක ඒ විදිහට කටයුතු කරන පුද්ගලයාට ඇති වෙන්නේ පුදුමාකාර පෞරුෂයක්. හරිද? එහෙනම් පෞරුෂයකින් යුක්තව ජීවත් වෙන්න හොඳ පර්සනැලිටි එකක් තියෙන්න ඕනේ ජීවිතේ. හරිද? එහෙම පෞරුෂයකින් යුක්තව අම්මෙක් ජීවත් වෙනවා නම්, තාත්තෙක් ජීවත් වෙනවා නම්, ඒ අම්මගේ තාත්තගේ දරුවෝ හරිම අභිමානවත් දරුවෝ බවට පත් වෙනවා. හරිද? යම් කිසි යාළුවෙක් ජීවත් වෙනවා නම් පෞරුෂයක යුක්තව එයාගේ යාළුවෝ එයා දිහා බලන්නේ ඊ타මත්ම ගෞරවනීය හැඟීමකින් සහ ඒ යාළුවන්ට ලොකු පණිවිඩයක් හම්බ වෙනවා. එහෙනම්
අපි පෞරුෂයකින් යුක්තව ජීවත් වෙන පිරිසක් බවට පත්වෙන්න ඕනේ. ධර්මයෙන් පන්නරය ලබාගෙන අපේ හිත සකස් කරගන්න ඕනේ. ඒ සකස් කරගත්තට පස්සේ ඉතාමත්ම ශක්තිමත් කෙනෙක් බවට පත්වෙනවා. ලෝකයේ කුමන අභියෝගාවත් තමන්ගේ ඉලක්කවලට කිසිම ගැටලුවක් නැතුව යන්න පුළුවන් තත්ත්වයකට තමන්ගේ සිත පත් කරගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල උපයා සපයා ගන්න පුළුවන්කම තමන්ගේ පැත්තෙන් තියෙනවා. ඉතින් එහෙම වුණාම ලෞකික ජීවිතේ සාර්ථක වෙනවා. ලෞකික ජීවිතේ සාර්ථක වෙනවා කියලා කියන්නේ අපි අද කතා නොකරපු නමුත් ඊයේ දවසේ ආදි කතා කරපු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප ආදී අංගයන් ටික ටික වර්ධනය වෙන්න පටන් ගන්නවා. ඒක වර්ධනය වෙනකොට මොකද වෙන්නේ? ක්‍රමානුකූලව මේක මාර්ග අංග දක්වා වර්ධනය වෙනවා. යම් කිසි දවසක් එනවා ඔය 8ම මාර්ගාංග දක්වා උසස් වෙන. උදාහරණයක් වොත් මෛත්‍රිය කියන එක සාමාන්‍ය කෙනෙකුටත් තියෙනවා. දැන් තරහ කියන එක පොඩි තරහක් ලොකු තරහක් කියලා තියෙන්නේ. ඒ වගේ මෛත්‍රිය කියන එකත් පොඩි මෛත්‍රියක් ලොකු මෛත්‍රියක් උසස් මෛත්‍රියක් කියලා තියෙනවා. එතකොට ඒවා ටික ටික අංග වර්ධනය වෙනවා කියලා කියන්නේ ඒකේ ප්‍රබලත්වය වැඩි වෙනවා කියන එක. හරි සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත මේවා වර්ධනය වෙලා මාර්ගාංග දක්වාපත් වුණාට පස්සේ එක වෙලාවක මේ 8ම එකතු වෙලා එක සමාධියක් හේතුවෙන් ඔය 8ම එකතු වෙලා මාර්ගසිතක් උපදිනවා. අන්න එදායින් පස්සේ ආපහු පිරෙන්නේ නැහැ. හරිද? එදායින් පස්සේ පිරෙන්නේ නැහැ. අන්නේ නොපිරිහෙන තත්ත්වයට අපේ මානසිකාරය සකස් කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ අපි උත්සාහ කරන හැම උත්සාහයක්ම අර වගේ ස්ථීර සැනසීමකට නැවත පිරෙන්නේ නැති සැනසීමකට පත් වෙන්න දරන උත්සාහයක්. ඒක මතක තියාගන්න ඕනේ. සීලය ආරක්ෂා කරද්දී, සමාධිය වඩද්දී මේවා මේ පොඩි දේවල් නෙවෙයි. සසර ජීවිතයේ හම්බෙච්ච ඊටාම දුර්ලභව හම්බෙච්ච අවස්ථාවක් තමයි බුදුරජාණන් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ ජීවිතයක් හිතක් සකස් කරන්න ලැබිලා තියෙන අවස්ථාව. ඒක සංසාරික ජීවිතේ ඊටාම දුර්ලභ අවස්ථාවක්. ඉතින් ලෞකික ලෝකෝත්තර දියුණුව ලබා ගන්න ධර්මයේ භාවිතා කරලා හැම කෙනෙකුටම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සුවපත් කරගන්නට හැම කෙනෙකුටම මේ ධර්ම ශ්‍රවණය ආනිසංසය පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නිවසේ ඉඳලා ධර්මයේ ශ්‍රවණය කරන පින්වන්ත පිරිසට ඒ ධර්මයේ ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබෙන්නේ අපිත් සමග ජයමග රූපවාහිනියත් සමග ඒකාත්මික වෙලා අද දවසේ මේ ජයමග රූපවාහිනිය මැදිරියට පැමිණිලා මේ මැදිරියේ ඉඳලා ධර්ම ශ්‍රවණය කරන දායකත්වය ලබාගත් මේ පින්වන්ත පිරිසගේ කල්යාණ මිත්‍ර දායකත්වයේ හේතුවෙන්. ඉතින් මේ පින්වන්ත අයගේ ජීවිත නිවසේ ඉඳන් ධර්ම ශ්‍රවණය කරන මේ අයගේ ජීවිත සකස් කර ගන්නකොට ධර්මය ඇහිලා හිත වෙනස් කර ගන්නකොට එහෙම කරගෙන ජීවිතය සංසාරික ජීවිතයේ විඳින්න වෙන විපාක සහිත දුක් ප්‍රාණඝාත අදත්තාදාන කාමයේ වර්ධය ඇසීම් බොරු කීම් සුරාපානය කිරීම කේලම් කීම් ආදී දේවල් හින්දා සංසාරේ විපාක ලබන්න වෙනවා. අන්නේ ලැබෙන්න තියෙන මහා දුක්ඛ ස්කන්ධයෙන් අයින් වෙන්න හේතු වෙනකොට මේ ධර්ම ශ්‍රවණය ඒ දායකත්වයේ දරපු පින්වන්ත අයට බොහෝ පින් රැස් වෙනවා. නමුත් හැබැයි ධර්මයේ දේශනා කරපු මමත් ධර්ම ශ්‍රවණය කරපු මේ පින්වන්ත අයත් තුළ ජනිත වන සියලු පුණ්‍ය ශක්තියත් අපි මේ අත්තන්ට අනුමෝදන් කරමු. ඒකින්ද අද දවසේ කල්යාණ මිත්‍ර දායකත්වය ලබා ගන්න මේ පින්වන්ත අයට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය සඳහාම සියලු දුක් නැති කර ගැනීම සඳහාම ඔබ අප හැම දිනම තුළ ජනිත වන සියලු පුණ්‍ය ශක්තියින් හේතු වේවා අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඉතින් අද දවසේ ධර්මය දේශනාවේ දායකත්වයේ දරන ඒ පින්වන්ත පිරිස මතක් කරලා තියෙන්නේ නම් සඳහන් නොකරන්න කියලා කාරුණික ඉල්ලීමක් සිද්ධ කරලා තියෙනවා. දෙහියෝ විට අවිස්සාවෙල්ල පාරේ 253 ලිපිනයේ පදිංචි පිරිසක් විසින් තමයි අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ. වසර 3කට පෙර මිය පරලෝ යන්නට යෙදුන ආදරණීය මෑණියන් වන අමරාගමගේ මෑණියන්ට පුණ්‍ය අනුමෝදනා කරන්නත් ඉක්මන් භවයකදී නිර්වාණ අවබෝධ කර ගැනීමට හේතු වේවායි ප්‍රාර්ථනා කරන අතර දේශකයන් වහන්සේ ඇතුළු සියලු මහා සංඝරත්නයට නිරෝගී සුව හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම උතුම් ධර්මය අවබෝධ වේවා කියන පරම ප්‍රාර්ථනාවෙන් දායකත්වය දරන්නේ ස්වාමි පුරුෂයා දූ දරුවන් හා මුණුපුරු මිනිපිරියන් විසින් කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ පිරිස ඇතුළු සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා. මේ පරලෝකීය අත්තන්ට මේ පින් අනුමෝදන් වේවා. හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.